අපි ආර්ථික විද්‍යාවේ ගැන කතා කරද්දී ආර්ථික විද්‍යාවේ තියෙන පළවෙනි පාඩම ගත්තහම අපිට පුළුවන් සරලව මේක පාට O level වලට කොමර්ස් කරේ නැතත් මේකේ තියෙන වචන හරි ලේසියෙන් අල්ලා ගන්න පුළුවන් ඒ වගේම ග්‍රහණය කර ගන්න පුළුවන් පළවෙනි පාඩම ගත්තාම සමස්ත කොටසම ගත්තාම අපිට පුළුවන් සමරි කරගන්න පුළුවන් එහෙම නැත්නම් ෂෝට් නෝට් එකක් විදිහට හදා ගන්න පුළුවන් ඒකට පුළුවන් අපිට ලේසියෙන් මතක තියාගන්න දැන් ආර්ථික විද්‍යාව ගැන හැඳින්වීමේදී අපි කතා කරා ආර්ථික විද්‍යාව ගැන නිර්වචනය කරලා තියෙනවා විවිධ ආර්ථික විද්‍යාඥයෝ අපි ආර්ථික විද්‍යාව හැඳින්වීම ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට අපි වෙන් කරගන්න පුළුවන් මොනවද විශේෂ ශාස්ත්‍රය ගැන නිර්වචන කරලා තියෙනවා ඇඩම් ස්මිත් ඇල්ෆ්‍රඩ් මාර්ෂල් පෝල් සැමුවෙල්සන් මිල්ටන් ෆ්‍රීඩ්මන් වගේ ආර්ථික විද්‍යාඥයෝ ඊට පස්සේ ක්‍රමවේදය හා ශිල්ප ක්‍රමය ගැන කතා කරලා තියෙනවා ජෝන් මේනාඩ් කෙන්ස් කියන ආර්ථික විද්‍යාඥයා. එතකොට ඒ ඇත්තටම ගත්තාම මේ ආර්ථික විද්‍යාව ගැන නිර්වචනය කරපු අයගේ ඒ නිර්වචන වලින් පෙන්නන්නේ දැන් ඇඩම් ස්මිත් කියන්නේ සරලව ගත්තොත් ධනය ගැන කතා කරනවා. ඒතකොට ඇල්ෆ්‍රඩ් මාර්ෂල් කතා කරන්නේ මිනිස්සුන්ට අර එදිනදා ව්‍යාපාර කටයුතු කරනකොට කොහොමද ව්‍යාපාර කරන්නේ කියන කාරණාව ගැන. එතකොට පෝල් සැමුවෙල්සන් මිල්ටන් ෆ්‍රීඩ්මන් ඒ වගේ ආර්ථික විද්‍යාඥයෝ කතා කරන්නේ හිඟ සම්පත් වලින් කොහොමද විකල්ප ප්‍රයෝජන අතර හිඟ සම්පත් කොහොමද බෙදලා යන්නේ කියන කාරණාව ගැන. එතකොට සරලව ගත්තාම විශේෂ ශාස්ත්‍රය සහ ක්‍රමවේදයේ ශිල්ප ක්‍රමය ගැන අපිට වෙන් කරලා ගන්න පුළුවන්. ඒ ක්‍රමවේදය හා ශිල්ප ක්‍රමය ගැන කතා කරන කෙන්ස් කියන ආර්ථික විද්‍යාඥයෙක් කියන්නේ ආර්ථික විද්‍යාව කියන්නේ නිවැරදි තීරණ ගන්න මිනිස්සුන්ට මනසට ආධාරකයක් සපයන මෙලම් කට්ටලයක් කියලා. මේ කියන්නේ අපි නිවැරදිවම තීරණ ගන්නේ කොහොමද? ආර්ථික විද්‍යාවට අනුව කොහොමද ඇත්තටම හරියට තීරණ ගන්න? අපේ ලයිෆ් එකට මේක සම්බන්ධ කරගන්න පුළුවන් නිවැරදි තීරණ ගන්න ආකාරය. ඒ කියන්නේ අපි මොනවා හරි තීරණයක් ගන්නව නම් ආර්ථික විද්‍යාවට අනුව ඒක තීරණයක් වෙන්නේ ආර්ථික විද්‍යාවට අනුව තීරණයක් වෙන්නේ ඒකෙන් වැඩිපුර තියෙන්නේ වාසි නම් අවාසි වලට වඩා වාසි නම් වැඩිපුර තියෙන්නේ අපි මේ තීරණය ස්වාර්ථය උපරිම කිරීමක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි හිතමු අපේ කමියුනිකේෂන් එකට අලුතෙන් මැෂින් එකක් ගන්නවා නම් අපි ඒකට අලුතෙන් පිරිවැයක් දානවා. අපි ඒකට කියනවා ආන්තික පිරිවැය කියලා මාජිනල් කොස්ට් එක. ඒ වගේ මේ මැෂින් එක ගෙනාපු නිසා අපිට ප්‍රතිලාභ හම්බ වෙනවනේ. කොටවුපි කරගන්න පුළුවන්. ඒකෙන් අපිට අමතර ආදායමක් හම්බ වෙනවා. ඒකට කියනවා මාජිනල් බෙනිෆිට් කියලා. ඒකට අමතරව ලැබෙන ප්‍රතිලාභ වැඩි නම් අමතරව ධර්ම පිරිවැයට වඩා ඒ තීරණය ස්වාර්ථය උපරිම කිරීම කියලා තමයි කියන්නේ. ඒතකොට අපි ඇත්තටම ওই කාරණා ටික කතා කරගෙන යද්දී අපි ආර්ථික විද්‍යාවේ තියෙන උවමනා සහ අවශ්‍යතා කියලා. උවමනා ගත්තාම මිනිස්සුන්ගේ උවමනාවන් සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙන්නේ මොනවද? මෙන්න මේ භාණ්ඩ කියන එක. මිනිස්සුන්ගේ උවමනාවන් සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙන්නේ භාණ්ඩ. එතකොට භාණ්ඩ නිෂ්පාදනය කරන්න නම් සම්පත් අවශ්‍යයි. හරි? භාණ්ඩ නිෂ්පාදනය කරන්න නම් සම්පත් අවශ්‍ය වෙනවා. එතකොට භාණ්ඩ අපි කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. මොනවද? ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ. එහෙම නැත්නම් නොමිල භාණ්ඩ. එහෙම නැත්නම් නිදහස් භාණ්ඩ. එහෙම නැත්නම් කිරිවැය රහිත භාණ්ඩ කියලා. එතකොට ඉකොනොමික් ගුඩ්ස් සහ ෆ්‍රී ගුඩ්ස් කියලා. එතකොට ආර්ථික භාණ්ඩයක් නොමිල භාණ්ඩයකින් කොහොමද වෙනස් වෙන්නේ කියලා ගත්තොත් ආර්ථික භාණ්ඩයක් කියන්නේ සීමිත සැපයීමක් තියෙන භාණ්ඩ තමයි ආර්ථික භාණ්ඩ කියන්නේ. එතකොට නොමිල භාණ්ඩ කියන්නේ අසීමිත සැපයීමක් තියෙන භාණ්ඩ තමයි නොමිල භාණ්ඩ. එහෙම නැත්නම් ශූන්‍ය මිලකදී අසීමිත සැපයීමක් සහිත භාණ්ඩ තමයි නොමිල භාණ්ඩ. එතකොට ආර්ථික භාණ්ඩ වල ගත්තාම ආවස්තික පිරිවැයක් තියෙනවා. මේකේ ආවස්තික පිරිවැයක් නැහැ.
ඔය විදිහට ගත්තාම ආර්ථික භාණ්ඩ හා නොමිල භාණ්ඩ අතර ප්‍රධානම ලක්ෂණ තියෙන්නේ දෙකක්. එකක් තමයි ආර්ථික භාණ්ඩ වල අවස්ථික ක්‍රියාවක් තියෙනවා. මේකේ අවස්ථික ක්‍රියාවක් නැහැ. මේකේ සැපයීම සීමිතයි. මේකේ සැපයීම අසීමිතයි. ඒ අරමුණම මේක මිලක් තියෙනවා. මේකේ මිලක් අය කරන්නේ නැහැ. ඒකෝර ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ බවට පත් කරන්න බෑ. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් කරන්න පුළුවන්. ඕවා අපි කතා කරා. එතකොට සම්පත් ගත්තාම නිෂ්පාදන සම්පත් කියන කාරණා ගත්තාම කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන් ආර්ථික සම්පත් හා නොමිල සම්පත් කියලා. එතකොට ආර්ථික සම්පත් කියන්නේ ඇත්තටම සැපයුම සීමිත සැපයුමක් තියෙන සම්පත් තමයි ආර්ථික සම්පත්. නොමිල සම්පත් කියන්නේ අසීමිත සැපයුමක් තියෙන සම්පත්. එතකොට මේකෙත් අර වගේම තමයි අවස්ථික ක්‍රියාවක් තියෙනවා අවස්ථික ක්‍රියාවක් නැහැ. ඒ වගේම සැපයුම සීමිතයි සැපයුම අසීමිතයි. එතකොට දැන් ගත්තාම අපිට ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ කියලා ගත්තාම මේ ආර්ථික භාණ්ඩවල අවස්ථික ක්‍රියාවක් තියෙනවා. හැබැයි ආර්ථික නොවන භාණ්ඩවල අවස්ථික ක්‍රියාවක් ශූන්‍යයි. ආර්ථික භාණ්ඩවල තියෙන්නේ ධන අවස්ථික ක්‍රියාවක්. ධන අවස්ථික ක්‍රියාවක් තියෙන හේතුව තමයි විකල්ප ප්‍රයෝජන ගොඩක් තියෙන නිසා. විකල්ප ප්‍රයෝජන ගොඩක් තියෙන නිසා. මොකද මේ අවස්ථික ක්‍රියාවක් කියලා ගත්තොත් අවස්ථික ක්‍රියාවක් කියලා කියන්නේ අපි මොනවා හරි තේරීමක් කරනකොට තේරීමක් කිරීමේදී කැප කරනවා ඉතුරු අවස්ථාවන්. ඒ කිසියම් තේරීමකදී කැප කරන හොඳම විකල්ප අවස්ථාව තමයි අවස්ථික ක්‍රියාව කියලා කියන්නේ. උදාහරණයක් ගත්තාම අපි හිතමු අපි A level හොඳට පාස් වෙනවා. A level හොඳට පාස් වෙලා A3ක් අරගෙන හොඳ රෑන්ක් එකක් අරගෙන A level හොඳට පාස් වුණාම අපිට විකල්ප අවස්ථාවන් තියෙනවා කිහිපයක්. එකක් තමයි කොමර්ස් වලින් යන්න පුළුවන් හොඳම කැම්පස් එක තමයි ජපුර කැම්පස් එක. ජපුර කැම්පස් එකට ගිහිල්ලා හොඳ ඒ කියන්නේ BSc accountancy කියලා BSc degree එකක් අරගෙන ඔන්න chartered accountant කෙනෙක් වෙන්න පුළුවන්. ඒ පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒකට එහෙම නැත්නම් අපිට A level ඒ ලැබුණු රිසල්ට්ස් එකෙන් අපිට පුළුවන් බැංක් එකක ජොබ් එකකට යන්න. හරි. එතකොට එහෙම නැත්නම් තමන්ටම කියලා බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. බිස්නස් එක පටන් ගන්න හොඳ නොලෙජ් එකක් තියෙන නිසා ඒක දියුණු කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොන හරි ෆිනෑන්ස් කම්පැනි එක එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් ආයතනයක ජොබ් එකකට යන්න පුළුවන්. ඒ වගේ අපිට විකල්ප අවස්ථාවන් දෙකක් හම්බ වෙනවා. එතකොට මේ විකල්ප අවස්ථාවන් වලින් අපි තෝරගන්නේ කැම්පස් එකට යන්න නම් යුනිවර්සිටි යන්න නම් අපි ඒක තමයි තෝරගන්නේ. එතකොට ඉතුරු අවස්ථාවන් අපි අත්හරින්න වෙනවා. කැප කරන්න වෙනවා. කැප කරන හොඳම විකල්ප අවස්ථාව අපි හිතමු බැංක් එකකට යන එක කියලා. එතකොට බැංක් එකකට යන එක නම් ඒ කැප කරන හොඳම විකල්ප අවස්ථාව බැංක් එකට යන එක නම් අපි ඒක තමයි අවස්ථික ක්‍රියාව කියලා ගන්න. එතකොට මේ අවස්ථික ක්‍රියාව කියලා කියන්නේ මේක මූල්‍ය සංකල්පයක් නෙවෙයි මේක මූර්ත සංකල්පයක්. එතකොට මුදලින් තමයි විතර මේක කතා කරන්නේ. ඒ නිසා දැන් අවස්ථික ක්‍රියාව ධනාගයක් ගන්නවා ආර්ථික භාණ්ඩවල. හරි. එතකොට විකල්ප ප්‍රයෝජන තියෙන නිසා තමයි අවස්ථික ක්‍රියාව ධනාගයක් ගන්නෙ. විකල්ප ප්‍රයෝජන නැත්නම් අවස්ථික ක්‍රියාව බිඳුවයි. ශූන්‍යයි. මොකද හේතුව තේරීමක් වෙන්නේ ඒ නිසා. එතකොට අපි ආර්ථික සම්පත් කොටස් දෙකකට වෙන් කරගත්තා විදිහට ආර්ථික සම්පත් නිෂ්පාදන සම්පත් කොටස් දෙකකට වෙන් කරගත්තා. ආර්ථික සම්පත් කානෝනි සම්පත් කියලා. ආර්ථික සම්පත් කියන්නේ සීමිත සැපයීමක් තියෙන නිසා ආර්ථික සම්පත් වල ප්‍රභේද ගත්තොත් කොටස් හතරකට වෙන් කරන්න පුළුවන්. මොනවද? භූමිය, ශ්‍රමික ප්‍රාර්ථනය, ව්‍යවසායකත්වය කියලා. අපිට භූමියයි ප්‍රාර්ථනය අපිට කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. මොනවද? භූමිය ප්‍රාර්ථනය කියලා කියන්නේ එකක් දේපල සම්පත්. ශ්‍රමය හා ව්‍යවසායකත්වය කියන්නේ මානව සම්පත්. එතකොට අපිට නොමිල සම්පත් කියන එක ගන්න පුළුවන් ස්වභාවික සම්පත් කියලා. ස්වභාවික සම්පත් අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා. එතකොට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් කියලා කියන්නේ භාවිතයත් එක්ක අහිමි වෙන්නේ නැති
භාවිතයත් එක්ක අහිමි වෙන්නේ නැති නැවත නැවත ඇති කරන්න පුළුවන් සම්පත්. භාවිතයත් එක්ක අහිමි වෙලා යන්නේ නැති, ඒ කියන්නේ ෂේ වුණත් නැවත නැවත භාවිත කරන්න පුළුවන් ස්වභාවික සම්පත් තමයි අපි කියන්නේ ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියලා. උදාහරණ විදිහට ගත්තාම මොනවද? මත්ස්‍ය සම්පත, වන සම්පත, වන වගාව, ඒවා අපිට නැවත නැවත වගා කරන්න පුළුවන්. නැවත නැවත වගා කරන්න. මත්ස්‍ය සම්පත ගත්තාම නැවත නැවත වගා කරන්න පුළුවන්, ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ භාවිතයත් එක්ක අඩු වෙනවා තමයි. නමුත් නැවත නැවත අපිට ඇති කරන්න පුළුවන්. හරිද? එතකොට ප්‍රතිස්ථාපනය කළ නොහැකි කියලා කියන්නේ භාවිතයත් එක්ක අහිමි වෙනවා. නමුත් නැවත නැවත ඇති කළ නොහැකි සම්පත්. මොකද භාවිතයත් එක්ක අහිමි වෙලා යනවා. නැවත නැවත ඇති කරන්න බෑ. උදාහරණ විදිහට ගත්තම මේවා ඇති කරන්න සෑහෙන කාලයක් යනවා. කියන්නේ අවුරුදු මිලියන ගාණක් යනවා නැවත නැවත. ඒ කියන්නේ නැවත ඒවා ඇති වෙන්න. එතකොට දැන් මේවා නම් එහෙම අවුරුදු මිලියන ගාණක් යන්නේ පහසුවෙන් ඇති කරන්න පුළුවන්. ඒවා භාවිතයත් එක්ක ෂෙයාර් වුණාට නැවත නැවත ප්‍රයෝජනට ගන්න පුළුවන්. හැබැයි ප්‍රතිස්ථාපනය කළ නොහැකි කියලා කියන්නේ භාවිතයත් එක්ක ෂෙයාර් වෙනවා. නැවත නැවත ඇති කරන එක ලේසි නෑ. ඒ කියන්නේ සෑහෙන කාලයක් යනවා. ඒ කියන්නේ මොනවද ගත්තාම ගල් අඟුරු, ජපාස්, khනිජ තෙල්, ගෑස් වගේ ඒවා ගත්තාම මිනරල් ඒ වගේ ඒවා ගත්තාම නැවත නැවත ඇති කරන්න අපහසුයි. ඒ කියන්නේ අවුරුදු මිලියන ගාණක් යනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම තියෙනවා මේ දුර්ලභ ශාක වර්ගයක් තියෙනවා. දැන් කළුවර වගේ ගත්තාම ශාකයක් අවුරුදු 500ක් විතර යනවා. සාමාන්‍ය හොඳ දැව සම්පතක් බවට පත් වෙනවා. එතකොට හරි අපි දැන් සීමිත සම්පත් කියලා කතා කරද්දී මේ ආර්ථික සම්පත් යටතේ අපිට කතා කරන්න පුළුවන් ආර්ථික සම්පත් ගත්තාම මෙතන තියෙන කාරණාව තමයි මේ ආර්ථික සම්පත් කියන්නේ ආර්ථික සම්පත් ගත්තාම මෙතනදී අපිට සම්පත් අපිට කියන්න පුළුවන් සම්පත් සීමිතයි. සම්පත් සීමිතයි. හැබැයි සම්පත් සීමිත වුණාට අපේ උවමනාවන් අසීමිතයි. සම්පත් සීමිතයි මේ සම්පත් සීමිත නිසා තමයි සම්පත් සීමිත වීම අනිත් එක ගත්තොත් උවමනාවන් අසීමිත වීම. සම්පත් සීමිත වීමත් උවමනාවන් අසීමිත වීමත් නිසා තමයි හිඟකම කියන ප්‍රශ්නය එන්නේ. එතකොට සම්පත් අපිට තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. දැන් උදාහරණයක් විදිහට හිතන්න භූමිය ගත්තාම ලංකාවේ ගත්තොත් වර්ග කිලෝමීටර් 65310ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒතර ශ්‍රමය ගත්තාම මිලියන 21.8ක් වගේ තියෙනවා. ඒකට ප්‍රාග්ධනය ගත්තාම අපිට සීමිත ප්‍රමාණයක් තියෙනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය නිෂ්පාදන ආධාරක ගත්තාම සීමිත ප්‍රමාණයක් තියෙනවා. ව්‍යවසායකයෝ ගත්තොත් 14ක් ප්‍රමාණයක් තමයි ඉන්නේ. එතකොට මේ සම්පත් අපිට තියෙන සීමිත ප්‍රමාණයක්. හැබැයි උවමනාවන් ගත්තොත් සීමිත බවක් නෑ. කියන්නේ අසීමිත ප්‍රමාණයක් තියෙනවා. මිනිස්සුන්ට උවමනාවක් ගත්තාම දැන් උදාහරණයක් විදිහට හිතන්න අපිට මුලින්ම තිබුණු අපේ ඩ්‍රීම් එකක් තමයි මොකද ශිෂ්‍යත්ව පාස් වෙන. ඊට පස්සේ එතනින් නැවතුනාද නැහැ. ඊට පස්සේ O level හොඳට පාස් වෙනවා. ඊට පස්සේ එතනින් නැවතුනාද නැහැ. ඊට පස්සේ A level හොඳට පාස් වෙනවා. එතනින් නැවතුනාද නැහැ. ඊට පස්සේ හොඳ රෑන්ක් එකක් අරගෙන තමන් කරන්න ඉන්න දැන් කොමර්ස් නම් කරන්නේ මේ පැත්තෙන් ඉහළම රිසල්ට් එකක් දාන්න. ඊට පස්සේ එතනින් නැවතුනාද නැහැ. කැම්පස් එකේදී හොඳම රිසල්ට් එකක් දාන්න. එතනින් නැවතුනාද නැහැ. ඊට පස්සේ එතනින් එහෙම ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ගත්තාම අපේ වමනාවන් සීමිතයිද නැහැ. එතකොට ලෙක්චර් කෙනෙක් වුණා කියලා එතනින් නවතිනවද නැහැ. එතනින් තව එහාට යන්න පුළුවන්. එතකොට
අපේ ඩ්‍රීම්ස් ගත්තාම දවසින් දවස උමනා වර්ධනය. එතකොට ගත්තාම මේවා සීමිත බවක් නෙවෙයි තියෙන අසීමිත බවක්. එතකොට ඇත්තටම දැන් මේ හිඟකම කියලා කියන්නේ ආර්ථික විද්‍යාවේ තියෙන ප්‍රධානම කේන්ද්‍රීය ප්‍රශ්න තමයි මේ. මොකද්ද? සම්පත් සීමිතයි අපිට තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. හැබැයි වොමනාවන් ගත්තාම අසීමිතයි. දැන් උදාහරණයක් ගත්තොත් සාමාන්‍ය නාගරික ප්‍රදේශයක නම් ඔබ ජීවත් වෙන්නේ ඔබට තියෙන්නේ පර්චේස් 10යි. වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පර්චේස් 15ක් වෙන්න පුළුවන්. ඒතකොට නමුත් අපිට ඇත්තටම අක්කරයක් දෙකක් තිබුණා නම් හොඳයි. නමුත් තියෙන්නේ අපිට සීමිත සම්පත් ප්‍රමාණයක්. يعني සීමිත භූමියක් තියෙන. නමුත් අපේ වොමනාවන් ගොඩාක් තියෙනවා. හරිද? දැන් ඒකේ පර්චේස් 10 නම් තියෙන්නේ ගයක් හදන්නත් ඕන, පාකින් එකක් හදන්නත් ඕන, පොඩි පූල් එකක් හදාගන්නත් ඕන, ඊට පස්සේ ග්‍රවුන්ඩ් එකක් තියෙන්නත් ඕන නේද? එතකොට ඔහොම ගත්තාම ඉතින් අපිට පර්චේස් 10න් ඔක්කොම කරගන්න අමාරුයි. එතකොට අපේ වොමනාවන් ගත්තාම අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි සම්පත් තියෙන්නේ සීමිත ප්‍රමාණයක්. ඒතකොට ඇත්තටම ගත්තාම මේ දෙක එකිනෙකට සාපේක්ෂයි. හරි. මේ දෙක සාපේක්ෂයි. ඒ කියන්නේ සාපේක්ෂයි කියන්නේ මේ සීමිත සම්පත් වලට සාපේක්ෂව තමයි වොමනාවන් නැසෙන්නේ තියෙන්නේ. ආර්ථික විද්‍යාව හැම දෙයක්ම අපි කතා කරන ගොඩාක් දේවල් සාපේක්ෂයි. හරි. උදාහරණයක් ගත්තොත් අපි දැන් කරන ජොබ් එක හොඳයි කියලා කියන්නේ කරපු ඒවට සාපේක්ෂව. දැන් ඉන්න ගේ හොඳයි කියලා කියන්නේ අපි හිතපු ගෙවල් වලට සාපේක්ෂව. හරි. ළමයෙක් ගත්තොත් එයා හොඳයි කියලා කියන්නේ පන්තියේ අනිත් ළමයින්ට සාපේක්ෂව නිසා එයා හොඳයි කියන එක නෙවෙයි. එයා හොඳමයි කියන එක නෙවෙයි අනිත් අයට සාපේක්ෂව. ඒ වගේ සම්පත් වලට සාපේක්ෂව බැලුවම තමයි උමනාවන් නැසෙන්නේ. සම්පත් වලට සාපේක්ෂව බැලුවම තමයි උමනාවන් නැසෙන්නේ. අන්න ඒක නිසා හිඟකම කියලා ගත්තොත් ප්‍රධාන කරුණු තුනක් අපි ලියන්න ඕන උත්තරේට මොනවද? කොහොම නිර්වචනය කරත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ කරුණු තුන තියෙනවා. මොනවද කරුණු තුන? සම්පත් සීමිතයි කියන වචනේ අනිවාර්යෙන් තියෙන්න ඕන. වොමනාවන් අසීමිතයි කියන වචනේත් අනිවාර්යෙන් තියෙන්න ඕන. සාපේක්ෂයි කියන වචනේත් අනිවාර්යෙන් තියෙන්න ඕන. එතකොට සීමිත සම්පත් වලට සාපේක්ෂව වොමනාවන් අසීමිත වීම තමයි සම්පත් හිඟකම කියලා කියන්නේ. දැන් ඔයාලට උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ 2000 මේ අවුරුද්දේ පේපර් එකේ තියෙනවා මෙන්න මෙහෙම තුන්වෙනි ප්‍රශ්නේ. සෑම ආර්ථික පද්ධතියක්ම හිඟකම පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දෙයි. සෑම ආර්ථික පද්ධතියක්ම හිඟකම පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දෙයි. යන ප්‍රකාශයෙන් කවරක් අදහස් වෙයි. ඒතර මේකෙන් අදහස් වෙන්නේ ඇත්තටම සමාජී මෙන්න මේ කාරණාව තමයි මේ හිඟකම කියන එකෙන් කියන්නේ මෙන්න මේ වචන තුන ගැන තමයි. මොනවද? සමාජයේ සියලු උවමනා සපුරාලීමට තරම් ඵලදායී සම්පත් ප්‍රමාණවත් නොවන බව. සමාජයේ සියලුම උවමනාවන් සම්පූර්ණ කරගන්න. සියලුම උවමනාවන් කියන්නේ අසීමිත තියෙන මේ උවමනාවන් ටික. මේ උවමනාවන් ටික සම්පූර්ණ කරගන්න ඵලදායී සම්පත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි හිඟකම කියලා කියන්නේ. එතකොට ගත්තාම හිඟකම කියලා කියන්නේ ඕකම තමයි. ඉතින් ඒ නිසා හිඟකම ආශ්‍රයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මොනවද? ඇත්තටම මේ හිඟකමක් ඇති වෙන්න පුළුවන් කාරණාව ගත්තාම ඔච්චර මොන විදියෙන් ඇහුවත් ප්‍රශ්නය ඔයාලා මතක තියාගන්න ඕන අමතක නොකළ යුතුම වෙන ප්‍රධාන වචන තුනයි තියෙන්නේ. මොනවද? උවමනාවන් අසීමිතයි, සම්පත් සීමිතයි. මේ දෙක එකිනෙකට සාපේක්ෂයි. එතකොට මේක අහන්න පුළුවන් ප්‍රශ්න විදි ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම ඔයාලට කියලා දෙනවා දෙක වැඩි කිරීම දෙක කියන්නේ කීයද? 4යි කියලා. හැබැයි ඔයාලා දැනගන්න ඕන මොකද? 4 හැදෙන්න පුළුවන් එකම විදිය දෙක වැඩි කිරීම දෙක විතරක් නෙවෙයි. දැන් උදාහරණයක් ගත්තොත් 1000න් 996ක් අඩු කරාමත් හැදෙන්නේ 4යි. ඒතකොට ඒ වගේ මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඊට කලින් අපි බලමු දැන් හිඟකම ඇති වෙන්නේ මොකක් නිසාද? හිඟකම ඇති වෙන්නේ
තේරීම නිසා තේරීමක් කරන්න පුළුවන් නිසා තමයි ඉඟකමක් ඇති වෙන්නේ. ඒතකොට තේරීමක් ඇති වෙන්නේ මොකක් නිසාද? විකල්ප ප්‍රයෝජන නිසා. විකල්ප ප්‍රයෝජන තියෙනකොට තමයි අපිට තෝරගන්න අවස්ථාවක් තියෙන්නේ. හරි. විකල්ප ප්‍රයෝජන තියෙනකොට තමයි අපිට තෝරගන්න අවස්ථාවක් තියෙන්නේ. තෝරගන්න පුළුවන් වෙනකොට, කියන්නේ තෝරගන්න පුළුවන් නිසා තමයි සම්පත් හිමිකම කියන එක මතුවෙන්නේ. එතකොට ඒ විකල්ප ප්‍රයෝජන කියලා කියන්නේ අපිට යම්කිසි දෙයක් අපි හිතමු අපි දැන් A level වලට A3ක් ගත්තට පස්සේ A level වලට A3ක් ගත්තට පස්සේ අපිට කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවානේ. ඕන කැම්පස් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැම්පස් යන්න නැතුව වෙන ජොබ් එකක් කරන ගමන් වෙන අපිට පුළුවන් ඩිග්‍රී එකක් කරන්න ඒකට හරියට. එහෙම නැත්නම් මේ Tamanටම කියලා ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ඔය වගේ කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. එතකොට විකල්ප ප්‍රයෝජන තියෙන නිසා තමයි තෝරගන්න පුළුවන්. විකල්ප ප්‍රයෝජන තියෙන නිසා තෝරගන්න පුළුවන් තේරීමක් නිසා තමයි හිඟකමක් ඇති වෙන්නේ. තේරීමක් නිසා හිඟකමක් ඇති වෙන්නේ. එතකොට ඔය විදිහට අපිට කතා කරන්න පුළුවන්. දැන් මෙතන මම කිව්වේ විකල්ප ප්‍රයෝජන නැහැ කියලා. විකල්ප ප්‍රයෝජන නැහැ කියලා කියන්නේ එතන තියෙන්නේ එක තේරීමක් විතරයි. දැන් උදාහරණයක් ගත්තොත් දුම්රිය මන් මාර්ගයක් ගත්තාම අපිට පුළුවන් රේල් පාරේ කෝච්චි විතරයි නේද? ඒ වාහන යන්නේ වෙන වෙන දේවල් වලට පාවිච්චි කරන්න අමාරුයි. එතකොට උම්මානේ වගේ ගත්තාම සංචාරක ආකර්ෂණයක් විතරයි තියෙන්නේ. ඒක විකල්ප ප්‍රයෝජනයක් තියෙන්නේ. එතකොට දැන් මිනි පෙට්ටියක් වගේ ගත්තාම ඒක මිනිය ඒක බොඩි එක දාන්න විතරයි ඒක පාවිච්චි කරන්නේ. එතකොට ඒ වෙයි විකල්ප ප්‍රයෝජන නැහැ. හරි. එතකොට මේ තේරීම නිසා ගත්තොත් තේරීම නිසා අපිට ප්‍රශ්න තුනක් මතුවෙනවානේ. මාර්ගයක් අපි තෝරගන්නකොට ප්‍රධාන ප්‍රශ්න තුනක් මතුවෙනවා. මොනවද? එකක් තමයි කුමක් උපමන නිපදවනවද කියන ප්‍රශ්නේ. කුමක් උපමන නිපදවනවද කියන ප්‍රශ්නේ. අනිත් එක තමයි කෙසේ නිපදවනවද කියන ප්‍රශ්නේ. අනිත් එක තමයි කා සඳහා නිපදවනවද කියන ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්න වලට අපි කියනවා මූලික ආර්ථික ප්‍රශ්න කියලා. මේවට අපි කියන මූලික ආර්ථික ප්‍රශ්න කියලා. මූලික ආර්ථික ප්‍රශ්න. මේ මූලික ආර්ථික ප්‍රශ්න ඕනම සමාජයක් තුළ තියෙනවා. එතකොට මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න මිනිස්සු මොනවද හදාගෙන තියෙන්නේ? මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න මිනිස්සු ආර්ථික පද්ධති එහෙම නැත්නම් ඉකොනොමික් සිස්ටම් හදාගෙන තියෙනවා. ඒතකොට ආර්ථික පද්ධති ගත්තාම රටින් රටට වෙනස් වෙනවා. ඒකටත් බලපාන කරුණු තියෙනවා. හරි. ආර්ථික පද්ධති ගත්තාම රටින් රටට වෙනස් වෙනවා. ඒකටත් බලපාන කරුණු තියෙනවා. ඒතකොට ආර්ථික පද්ධති රටින් රටට වෙනස් වෙන්න බලපාන කරුණු මොනවද කියලා අපි වෙනම කතා කරමු. අපි අද මාතෘකාව විදිහට තෝරගන්නේ අද මාතෘකාව විදිහට අපි කතා කරනවා මොනවද? හිඟකම ගැන. හරි. හිඟකම ගැන. හරි. එතකොට හිඟකම ගැන මම ඔයාලට දල අදහසක් ලබා දුන්නා. හිඟකම කියන්නේ මොකක්ද කියන එක අපි දැන් ඒක එතන ඉඳලා ඉස්සරහට යමු. අපි ඊයේ කතා කරා ප්‍රාර්ථනය ගැන. ඊට පස්සේ සම්පත් වල ඵල ඒ කියන්නේ සාධක ඵලදායීතාවය ගැන කතා කරා. හිඟකම කියලා කියන්නේ මොකද්ද? මම මෙතනදී මතක් කරා හිඟකම ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් හිඟකම කියලා කියන්නේ මොකද්ද? අපිට තියෙන සම්පත් සීමිතයි, වුමනාවන් ගොඩාක් තියෙනවා. ඉතින්
සීමිත සම්පත් වලින් අපේ සීමිත සම්පත් වලට සාපේක්ෂව තමයි උවමනාවන් විශාල වෙන්නේ. සීමිත සම්පත් වලට සාපේක්ෂව උවමනාවන් ගොඩාක් තියෙනවා. ඒකට මේක අපි නිර්වචනය කරගමු. අපි මේක නිර්වචනය කරගමු කොහොමද? ලියාගන්න හිඟකම අතන තියෙනවනේ ලියන්න ඔයාලට. හිඟකම යනු කිසියම් සමාජයක් තුළ කිසියම් සමාජයක් තුළ පවතින සීමිත සම්පත් වලට සාපේක්ෂව කිසියම් සමාජයක් තුළ පවතින සීමිත සම්පත් වලට සාපේක්ෂව කිසියම් සමාජයක් තුළ පවතින සීමිත සම්පත් වලට සාපේක්ෂව උවමනාවන් අසීමිත වීමයි. කිසියම් සමාජයක් තුළ පවතින සීමිත සම්පත් වලට සාපේක්ෂව උවමනාවන් අසීමිත වීමයි. කිසියම් සමාජයක් තුළ පවතින සීමිත සම්පත් වලට සාපේක්ෂව උවමනාවන් අසීමිත වීම තමයි සම්පත් හිඟකම කියලා කියන්නේ. හරිද? එතකොට අපි බලමු ළමයි සම්පත් හිඟකම කිව්වම වචන දෙකයි මතක වචන තුනයි මතක තියාගන්න. මොකද එකක් සම්පත් සීමිතයි. ඒ ආර්ථික සම්පත් අපිට සීමිත ප්‍රමාණයක් නෙවෙයි. ඒක තේරෙන්න ඕනේ ඇඟට දැනෙනවනේ. ඒකට උවමනාවන් අසීමිත ප්‍රමාණයක් තියෙනවා. උවමනාවන් no limit නේ. නැත්නම් limitless එහෙම නැත්නම් unlimited ඕන තරම් උවමනාවන් අසීමිත ප්‍රමාණයක් තියෙනවා. අපිට සම්පත් තියෙන බොහොම චුට්ටයි. හැබැයි මේ දෙක එකිනෙකට සාපේක්ෂයි. සීමිත සම්පත් වලට සාපේක්ෂව තමයි උවමනාවන් අසීමිත. සීමිත සම්පත් තියෙන්නේ පොඩ්ඩයි, උවමනාවන් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ සාපේක්ෂව තමයි. ඒ කියන්නේ අර මහ පොළොවයි අහසයි වගේ ලොකු වෙනසක් තියෙනවා. මහ පොළොව සම්පත් තියෙන්නේ අපිට චුට්ටයි. අහස ගත්තාම අපිට සීමාවක් නෑ. හරි. එතකොට හිඟකම කියන ප්‍රශ්නය ඇති වෙන්නේ ටියුට් එකේ තියෙනවා. හිඟකම කියන ගැටලුව ඇති වෙන්නේ සමාජයේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් නිසා. සමාජයේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් නිසා ඒක ලියා ගන්න. එක මිනිසුන්ගේ අවශ්‍යතා මිනිසුන්ගේ උවමනා අසීමිත වීම. මිනිසුන්ගේ උවමනා අසීමිත වීම. ඒක නිසා තමයි හිඟකමක් ඇති වෙන්නේ. දෙක සම්පත් සීමිත වීම. සම්පත් සීමිත වීම. හරි ළමයි. ඊට පස්සේ අපි බලමු ප්‍රශ්න ටිකක් තියෙනවා හිඟකම ආශ්‍රයෙන්. අපි ඒ ටික කතා කරාම හිඟකම ගැන ලොකු අවබෝධයක්, පුළුල් අවබෝධයක් හිඟකම සම්බන්ධයෙන් අහන්න පුළුවන් ඕනම ප්‍රශ්නයකට. හිඟකම සම්බන්ධයෙන් අහන්න පුළුවන් ඕනම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් මේ කාරණා ටික හරියට තේරුම් ගත්තොත්. හරිද? මේ කාරණා ටික හරියට තේරුම් ගත්තොත්. මුලින්ම ළමයි හිඟකම සම්බන්ධයෙන් අහන ඕනම ප්‍රශ්නයකට මුලින්ම කරන්න ඕන හිඟකම නිර්වචනය කරන්න ඕන. හිඟකම නිර්වචනය කරන්න ඕන. කොහොමද හිඟකම නිර්වචනය කරන්නේ? යම්කිසි දෙරළද අවස්ථාවක සමාජයක් සතු සීමිත සම්පත් වලට සාපේක්ෂව උවමනාවන් අසීමිත වීම. යම්කිසි දෙරළද අවස්ථාවක සමාජයක් සතු සීමිත සම්පත් වලට සාපේක්ෂව උවමනාවන් අසීමිත වීම තමයි සම්පත් හිඟකම. එතකොට ඒක මුලින්ම නිර්වචනය කරන්න ඕන. ඊට පස්සේ අපි යමු පළවෙනි ප්‍රශ්නට මොකක්ද කියලා තියෙන්නේ?
හිඟකම සෑම ආර්ථිකයකටම බලපාන පොදුවේ හිඟකම සෑම ආර්ථිකයකටම පොදුවේ බලපාන කේන්ද්‍රීය ගැටලුවක පැහැදිලි කරන්න. එතකොට හිඟකම හැම ආර්ථිකයකටම හිඟකම සෑම ආර්ථිකයකටම පොදුවේ බලපාන හිඟකම සෑම ආර්ථිකයකටම පොදුවේ බලපාන කේන්ද්‍රීය ගැටලුවක් තමයි හිඟකම. ඒක කොහොමද කේන්ද්‍රීය ගැටලුවක් වෙන්නේ කියලා බලමු. ඔයාලා ලියා ගන්න ඕන කොහොමද? ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරලමු. ඊට පස්සේ ලියා ගමු. හිඟකම මුලින්ම නිර්වචනය කරන්න ඕන යම්කිසි සමාජයක් තුළ පවතින වචන තුන මතක ලියන්න. පවතින සීමිත සම්පත් වලට සාපේක්ෂව සීමිත සම්පත් වලට සාපේක්ෂව සීමිත සම්පත් වලට සාපේක්ෂව උවමනාවන් අසීමිත වීම. උවමනාවන් අසීමිත. ඒක තමයි හිඟකම. එතකොට කේන්ද්‍රීය ප්‍රශ්නයක් කියලා කියන්නේ ළමයි කේන්ද්‍රීය ප්‍රශ්නයක් කියලා කියන්නේ කොහොමද කියලා බලමු. කේන්ද්‍රීය ප්‍රශ්නයක් කියලා කියන්නේ ළමයි අපේ ආර්ථිකයේ ඉන්න කොටස් කීයද? අපේ ආර්ථිකයේ ඉන්නවා මම ඒක මෙතන ඔයාලට පෙන්නන්නම්. අපේ ආර්ථිකයේ ඉන්නවා ප්‍රධාන වශයෙන් ගත්තොත් එක කොටසක් තමයි කුටුම්බාංශ. අනිත් කොටස තමයි නිෂ්පාදනාංශ. කුටුම්බය කියලා කියන්නේ පවුල් එකකට. කුටුම්බයක් කියන්නේ පවුල් එකකට. අනිත් එක තමයි රාජ්‍යය. හරිද? එතකොට මේ කොටස් තුනටම ගන්න. කුටුම්බයන්ට, නිෂ්පාදනාංශයට, රාජ්‍යයට. හරිද? මේ කොටස් තුනටම පොදු ප්‍රශ්නයක් තමයි මේ සම්පත් හිඟකම කියන්නේ. මේ කොටස් තුනටම පොදු ප්‍රශ්නයක්. පොදු ප්‍රශ්නයක් තමයි සම්බන්ධ කේන්ද්‍රීයයි. කුටුම්බාංශයට තියෙන ප්‍රශ්නයක් තමයි මොකද්ද? කුටුම්බාංශයට තියෙන ගැටලුවක් තමයි මිනිසුන්ට අපි ගොවියෙක් ගත්තොත් ගොවියෙක් තියෙන ප්‍රශ්නයක් තමයි ට්‍රැක්ටරයක් ගන්න කොහොමද? නිෂ්පාදන ආයතනයේ තියෙන ප්‍රශ්නයක් තමයි අලුතෙන් තවත් මැෂින් ටිකක් ගන්න කොහොමද? එහෙම නැත්නම් අලුතෙන් ෆැක්ටරි එකක් දාන්නේ කොහොමද? දැන් එක ෆැක්ටරියක් තියෙනවා නම් තව ෆැක්ටරියක් දාන්නේ කොහොමද? රජයේ තියෙන ප්‍රශ්නයක් තමයි රජයේ තියෙන මේ දැන් තියෙන ප්‍රශ්නයක් තමයි රජයේ තියෙන ණය පොලිය ගෙවන්නේ කොහොමද? පොලිය ගෙවන්නේ කොහොමද? ඉතින් ඔය හැම කොටසකටම හැම ආර්ථිකයේ ඉන්න හැම කාරකයකටම අපේ දේශීයව ගත්තොත් ප්‍රධාන ආර්ථික කාරක තුනයි ඉන්නේ කුටුම්බාංශය, නිෂ්පාදනාංශය, රාජ්‍යය. ඉතින් මේ හැම කොටසකටම පොදුවේ බලපාන ප්‍රශ්නයක් තමයි හිඟකම. අර මොකද ගිරීට අහුවෙච්ච තුවක් ගෙඩිය වගේ. හැම එකටම හේතුව තමයි හිඟකම. ඒ නිසා අපි කියන කේන්ද්‍රීය ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔහම ලියන්නේ කොහොමද අපි ඔබ? පොතේ ඔයාලගේ CR පොතක් තියෙනවා. ඉතින් CR පොතේ අපි ලියාගමු. මොකක්ද පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? හිඟකම සෑම ආර්ථිකයකටම බලපාන කේන්ද්‍රීය ගැටලුවකි පැහැදිලි කරන්න. එහෙමනේ තියෙන්නේ. එතකොට ලියා ගන්න හිඟකම යනු කියන එක නිර්වචනය කරන්න. හිඟකම යනු කියන එක නිර්වචනය කරන්න. කොහොමද? හිඟකම යනු යම් දෙන ලද සමාජයක් තුළ පවතින සීමිත සම්පත් වලට සාපේක්ෂව වමනාවන් අසීමිත වීම. යම් දෙන ලද සමාජයක් තුළ පවතින සීමිත සම්පත් වලට සාපේක්ෂව වමනාවන් අසීමිත වීම. ඊට පස්සේ ඊළඟ තරු ලකුණක් දාලා ලියා ගන්න. මුලින්ම අපි කරේ මොකද්ද? මුලින්ම කරේ හිඟකම යනු කියන එක නිර්වචනය කරා. ඊට පස්සේ තරු ලකුණක් දැම්මා. ලියන්න ආර්ථිකයක සියලුම කාර්යයන් ආර්ථිකයක සියලුම කාර්යයන් ආර්ථිකයක සියලුම කාර්යයන්
ආර්ථිකයක සියලුම කාර්යයන් සිදු කරන ආර්ථික කාරක ආර්ථිකයක සියලුම කාර්යයන් සිදු කරන ආර්ථික කාරක වරහන් ඇතුලේ මෙන්න මේ කොටස් තුන ලියා ගන්න. කුටුම්බ, කමාවක් නිෂ්පාදන, අංශය, කමාවක් රාජ්‍ය කියලා වරහන් වහලා ආර්ථිකයක සියලුම කාරක වලට සම්පත් සීමිත වීමත් වමනා අසීමිත වීමත් සම්පත් සීමිත වීමත් වමනා අසීමිත වීමත් සම්පත් සීමිත වීමත් වමනා අසීමිත වීමත් පිළිබඳ ගැටලුවට පොදුවේ මුහුණ දීමට සිදුවේ. පිළිබඳ ගැටලුවට පොදුවේ මුහුණ දීමට සිදුවේ. ඊළඟ තර ලකුණ මේ නිසා හිඟකම සෑම සමාජයකටම කේන්ද්‍රීය ගැටලුවකි. මේ නිසා හිඟකම සෑම සමාජයකටම කේන්ද්‍රීය ගැටලුවකි. ඊළඟ ප්‍රශ්නට එමු. නම්බර් 2 හිඟකම සාපේක්ෂ සංකල්පයක පැහැදිලි කරන්න. මුලින්ම කරන්න ඕන ළමයි හිඟකම නිර්වචනය කරන්න. ඊට පස්සේ කියන්න ඊට පස්සේ ලියා ගන්න මුලින්ම හිඟකම නිර්වචනය කරා. ඒක පුළුවන් දැන්. හිඟකම කියන්නේ මොකද? යම් තැනක අවස්ථාවක සමාජයක් සතු සීමිත සම්පත් වලට සාපේක්ෂව වමනාවන් අසීමිත වීම. සීමිත සම්පත් වලට සාපේක්ෂව වමනාවන් අසීමිත වීම. right. ඊට පස්සේ දෙවෙනි මේක දෙවෙනි තරලක් මොකක්ද? හිඟකම සාපේක්ෂ ගැටලුවක් කියන එක පැහැදිලි කරනවා. ලියන්න ඕන මේකයි. සමාජයක් තුළ පවතින සීමිත සම්පත් වලට සාපේක්ෂව වමනාවන් අසීමිත වේ. සමාජයක් තුළ පවතින සීමිත සම්පත් වලට සාපේක්ෂව වමනාවන් අසීමිත වේ. ඒකටම කියන්නේ එබැවින් හිඟකම පිළිබඳ ගැටලුව සාපේක්ෂ සංකල්පයක් මිස නිරපේක්ෂ සංකල්පයක් නොවේ. මේක සාපේක්ෂ සංකල්පයක් මිසක් මේ නිරපේක්ෂ සංකල්පයක් නෙවෙයි. එනම් සීමිත සම්පත් වලට සාපේක්ෂව වමනාවන් අසීමිත වේ. කියන්නේ සාපේක්ෂව තමයි බලන්නේ, නිරපේක්ෂව නෙවෙයි. සීමිත සම්පත් වලට සාපේක්ෂව වමනාවන් අසීමිත වේ. කියන්නේ සීමිත සම්පත් වලට සාපේක්ෂව තමයි වමනාවන් අසීමිත වෙන්නේ. සීමිත සම්පත් වලට සාපේක්ෂව තමයි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය යනවා හිඟකම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුවක් ලෙස සැලකෙන්නේ ඇයි? ඒක අපි පැහැදිලි කරා. සම්පත් හිඟකම හා හිඟ සම්පත් අතර ඇති වෙනස පැහැදිලි කරා. සම්පත් හිඟකම හිඟ සම්පත් අතර තියෙන වෙනස. ඒකත් අපි බලමු. සම්පත් හිඟකම සහ හිඟ සම්පත් අතර තියෙන වෙනස. කියනවා ඔය විදිහට කොටස් දෙකකට වෙන් කරගන්න සම්පත් හිඟකම හා හිඟ සම්පත් කියලා. සම්පත් හිඟකම කියන එක නිර්වචනය කරන්න. සම්පත් හිඟකම නිර්වචනය කරන්නේ කොහොමද? කිසියම් සමාජයක් සතු සීමිත සම්පත් වලට සාපේක්ෂව වමනාවන් අසීමිත වීම. හිඟ සම්පත් කියලා කියන්නේ ළමයි ආර්ථික සම්පත් වලට. අපි මෙතන ෂෝට් නෝට් එකක් කලින් ලිව්වා. හිඟ සම්පත් කියලා කියන්නේ කොහොමද ඒතර ලියන්නේ? සීමිත සැපයුම සහිත සම්පත් තමයි
සීමිත සපයුමක් සහිත සම්පත් තමයි ආර්ථික සම්පත් කියලා කියන්නේ. සීමිත සැපයුමක් සහිත සම්පත් තමයි හිඟ සම්පත් කියලා කියන්නේ. හිඟ සම්පත් කියලා කියන්නේ. මේකටම කියනවා ආර්ථික සම්පත් කියලා. හැබැයි මෙතන තියෙන්නේ සීමිත සම්පත් වලට සාපේක්ෂව වමනා අසීමිත වීම. එතකොට මෙතන කරුණු දෙකක් තියෙනවා. මෙතන තියෙන්නේ එකෙන් මෙන්න මේ කරුණ විතරයි. හරිද? හිඟකම කියලා කියන්නේ සීමිත සම්පත් වලට සාපේක්ෂව වමනාවක් අසීමිත වීම. හිඟ සම්පත් කියන්නේ සීමිත සැපයීමක් තියෙන සම්පත්. එතකොට තව වෙනසක් තමයි මේක සාපේක්ෂ සංකල්පයක්. මේක නිරපේක්ෂ සංකල්පයක්. මේක සාපේක්ෂව සංසන්දනය කිරීමක් කරන්නේ හිඟ සම්පත් කියන්නේ සීමිත සැපයීමක් කියන දේවල්. මේක බලන්නේ අසීමිත වමනාවන් එක. මේක වැඩිපුර තියෙන වචන තමයි සාපේක්ෂ තියෙන වචන තියෙනවා සීමිත වමනාවක් කියලා. දැන් අපි මේක අපිට විසඳ ගන්න බැහැ පුළුවන් තා. මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් අපිට. කොහොමද? මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. කොහොමද විසඳ ගන්න පුළුවන්? අපිට මේ තියෙන සීමිත සම්පත් ටික හොඳ කාර්යක්ෂම විදියට උපයෝජනය කළොත් පිරිමැසුම් විදියට කාර්යක්ෂම විදියට නාස්ති කරන්නේ නැතුව උපයෝජනය කළොත් මේ හිඟ සම්පත් කියන ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන්. හැබැයි සම්පත් හිඟකම කියන එක අපිට විසඳන්න බෑම තමයි. සම්පත් හිඟකම කිසිසේත්ම විසඳන්න බෑ. ඇයි විසඳන්න බැරි? මේක විසඳන්න බෑ. විසඳාගත නොහැකි. මේ ප්‍රශ්නේ විසඳන්න බැරි හේතුව තමයි එකක් තමයි සම්පත් මේ පැත්තේ තියෙන්නේ සීමිතයි. මේ පැත්තේ වමනාවන් ගත්තම අසීමිතයි. මට කියන්න ළමයි මේ දෙක සමානද? මේ දෙක සමාන වෙන්නේ නැහැ. මේ දෙක සමාන වෙන්න නම් මොනවද වෙන්න ඕන? මේක සමාන වෙන්න නම් කොහොමද වෙන්න ඕන? මේක සමාන වෙන්න නම් එක්කෝ මෙතනට අයන්නත් යම්මනම් හරිනේ. ඒතකොට මේකත් අසීමිතයි මේකත් අසීමිතයි. ඒතකොට මේක අයන්න නැති නිසා මේක සමාන කරන්න බෑ සමීකරණයක් විදිහට ගත්තාම. එහෙම නැත්නම් මෙතනට අයන්න අඩු කරන්න ඕන. උමනාවන් සීමිත කරන්න. එතකොට මේ දෙක සමානයි. මේ පැත්තේ අසීමිතව කියලා මේ පැත්තේ සීමිතව තියෙද්දි කවදාවත් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද? බෑ. මේ ප්‍රශ්නේ විසඳන්න බැරි හේතුව තමයි උවමනාවන් අසීමිතව තියෙන තාක් සම්පත් සීමිතව තියෙන තාක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. හරි නේද? එතකොට මේ ප්‍රශ්නේ හරි. ඊට පස්සේ හිඟකම යන රටක දිලිඳු බවයි. හිඟකම යන රටක දිලිඳු බවයි. එතකොට මොකද කරන්න ඕනේ? හිඟකම තුන්වෙනි පස්වෙනි ප්‍රශ්නේ. හිඟකම කියන එක පැත්තකට ගන්නවා අනිත් පැත්තට ගන්නවා දිලිඳු බව. නැත්නම් දරිද්‍රතාවය. දිලිඳු බව. දිලිඳු බව කියන එක නිර්වචනය කරනවා. දිලිඳු බව කියන එක නිර්වචනය කරන්නේ කොහොමද? සමාජයක් විසින් ලියාගෙන දුප්පත්කම යනෝ සමාජයක් විසින් අපේක්ෂා කරන අවම ජීවන මට්ටමක් සමාජයක් විසින් අපේක්ෂා කරන අවම ජීවන මට්ටමක් නොමැති වීම. සමාජයක් විසින් අපේක්ෂා කරන අවම ජීවන තත්ත්වයක් නොමැති වීම තමයි දුප්පත්කම කියන්නේ. පවත කියලා කියන්නේ. එතකොට මේ සමාජයක් විසින් අපේක්ෂා කරන අවම
ජීවන මට්ටමක් නොමැති වීම තමයි දුප්පත්කම කියලා කියන්නේ. ඒක දුප්පත්කම නිර්වචනය කරා. ඊට පස්සේ අර කරුණු ටිකම තමයි. මේක සාපේක්ෂයි මේක නිරපේක්ෂයි. දුප්පත්කම කියන එක විසඳ ගන්න පුළුවන්. හැබැයි සම්පත් ඉන්කම විසඳ ගන්න බැහැ. හරි නේද? ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ. ආර්ථික වර්ධනයක් තුලින් සම්පත් ඉන්කම විසඳ ගන්න පුළුවන්. ආර්ථික වර්ධනයක් නෙවෙයි මොන දේ වුණත් හරිද? ආර්ථික වර්ධනයක් නෙවෙයි මොන දේ වුණත් මේ සම්පත් හිඟකම කියන එක විසඳ ගන්න බෑම තමයි. ඇයි විසඳන්න බැරි? මේක තමයි ප්‍රශ්නේ. මොකද? සම්පත් සීමිතව පවතින තාක්, ඕමනා සීමිතව පවතින තාක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. සම්පත් සීමිතව පවතින තාක්, ඕමනා අසීමිතව පවතින තාක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් එකම විදි දෙකක් තියෙන එකක් තමයි මේක සීමිත නම් එනම් මේක අසීමිත වෙන්න. මේක අසීමිත නම් මේක අසීමිත වෙන්න ඕනේ. ඒ දෙකෙන් තොර මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නෙට දැන් අපි කොහොමද උත්තර ලියන්නේ? ආර්ථික වර්ධනයක් තුලින් අපි ආර්ථික වර්ධනයට කියන නම ආර්ථික වෘද්ධිය කියලා. ආර්ථික වෘද්ධිය. ආර්ථික වෘද්ධියක් කියන්නේ සරලව ගත්තොත් මොකක්ද ආර්ථික වෘද්ධියක් කියන්නේ? ආර්ථික වෘද්ධියක් කියන්නේ රටේ නිෂ්පාදනය අඛණ්ඩව කියලා යන එක. සරලව ගත්තොත් ඔක විභාගෙට ලියන්න එපා නිෂ්පාදනය අඛණ්ඩව කියලා යන එක ආර්ථික වර්ධනය කියලා. සරලව කිව්වොත් ආර්ථික වර්ධනයක් කියලා කියන්නේ රටේ නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ යන එක. රටේ නිෂ්පාදනය අඛණ්ඩ. ඇත්තටම අපි ලියන්න ඕනේ කොහොමද? රටේ නිෂ්පාදනය කියන්නේ ඇත්ත නිෂ්පාදනයට අපි කියනවා. සත්‍ය නිෂ්පාදනයට අපි කියනවා මූර්ත නිෂ්පාදනය කියලා. ඇත්තටම තියෙන නිෂ්පාදනය අපි කියන්නේ ඔක අපි කතා කරන විදිහට කියන්නේ මම ඇත්තටම කියහන් ඔක තත්ත්වය කොහොමද කියලා. එහෙම නැත්නම් අපි කියන්නේ ශිරාවටම කොච්චර වැඩි වෙනවද? ඒ කියන්නේ ඊට පස්සේ අනිත් පැත්තෙන් අහන්න එපා දමනයට කොච්චර වැඩි වෙනවද එහෙම කියලා. ඇත්තටම තියෙන නිෂ්පාදනය කොච්චර වැඩි වෙනවද? සත්‍ය නිෂ්පාදනය. අපි කියන වචනේ තමයි ආර්ථික විද්‍යාවේ මූර්ත නිෂ්පාදනය කියන්නේ. real productivity. real output එක. හරි. එතකොට ආර්ථික වර්ධනය කියන එක මේ පැත්තෙන් ලියන්න. දැන් එතකොට මේ ප්‍රකාශයට කිඟ වෙන්න පුළුවන්ද? බෑ. මේ ප්‍රකාශයට නෙවෙයි මොන ප්‍රකාශයටවත් අපිට කිඟකම විසඳන්න පුළුවන් කෝත් ඒකට එකඟ වෙන්න බෑ. එලින්ම ලියන්න බෑ. එකඟ වෙන්න හයි. ඊට පස්සේ මෙතන අපි ගමු ආර්ථික වෘද්ධිය. ආර්ථික වෘද්ධිය කියන්නේ මොකක්ද කියන එක අපි ලියන්න. economic growth. ආර්ථික වර්ධනය කියලා කියන්නේ මූර්ත නිෂ්පාදනයේ අඛණ්ඩව ඇති වෙන වර්ධනය. රටක මූර්ත නිෂ්පාදනයේ අඛණ්ඩ වර්ධනය තමයි ආර්ථික වර්ධනය කියන්නේ. ආර්ථික වර්ධනය anu රටක මූර්ත නිෂ්පාදනයේ අඛණ්ඩ වර්ධනයයි. ඉඟකම anu සීමිත සම්පත් වලට සාපේක්ෂව වමනාවන් අසීමිත වීමයි. සීමිත සම්පත් වලට සාපේක්ෂව වමනාවන් අසීමිත වීම. ඒක තමයි ඉඟකම කියලා කියන්නේ. ආර්ථික වර්ධනයක් තුලින් ඇතිවෙන්නේ ආර්ථික වර්ධනයක් තුලින් සම්පත් හිඟකම කියන ප්‍රශ්නේ විසඳන්න බෑ. හේතුව තමයි ආර්ථික වර්ධනයක් තුලින් මේ සම්පත් හිඟකම කියන ප්‍රශ්නේ විසඳන්නේ නෑ. මොකද හේතුව ආර්ථික වර්ධනයක් තුලින් රටේ වමනාවන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකයි. එතන කියන්න ඕන ආර්ථික වර්ධනයක් තුලින් සම්පත් හිඟකම පිළිබඳ ප්‍රශ්න විසඳාගත නොහැක. ඒකට හේතුව ආර්ථික වර්ධනය වුණා කියලා රටේ අසීමිත වමනාවන් සම්පූර්ණ කරගන්න බැහැ. අසීමිත වමනාවන් සම්පූර්ණ කරගන්න බැහැ. ඒකයි. අපි ඊළඟ එක ගත්තොත් සෑම පුද්ගලයෙක්ම ඉතා පිරිමැසුම් ලෙස සම්පත් භාවිත කරන්නේ නම් හිඟකම පිළිබඳ ප්‍රශ්නය විසඳෙනු ඇත. සෑම පුද්ගලයෙක්ම ඉතාම පිරිමැසුම් විදිහට සම්පත් භාවිත කළොත් සම්පත් හිඟකම පිළිබඳ ප්‍රශ්නය විසඳනවද? විසඳෙන්නේ සම්පත් හිඟකම විසඳන්න ඉතින් මේ දෙක බැලන්ස් කරන්න ඕනේ. ඒ දෙක බැලන්ස් කරන්න බෑ ලෝකේ. එහෙම දෙයක් හොයාගෙන නෑ තාම. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ.
එතකොට අපි විසඳන්න බෑ කියලා නිකන් හරියන්නේ නැහැ. උත්තරේ ලියන්න ඕන. කොහොමද මුලින්ම ලියන්න ඕන සම්පත් හිමිකමේ අණු කුමක්ද කියලා ලියන්න. ඊට පස්සේ ලියන්න සෑම පුද්ගලයෙක්ම තා පෙරමැසුම් ලෙස සම්පත් භාවිත කරන්නේ නම් අපිට විසඳ ගන්න පුළුවන් මොන ප්‍රශ්නද? හිඟ සම්පත් පිළිබඳ ගැටලුව විසඳාගත හැකි වනු ඇත. හරි. මම මේ කියන අවසාන ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ. මුලින්ම සම්පත් හිමිකම නිර්වචනය කරන්න. ඊට පස්සේ ලියන්න ඕන සෑම පුද්ගලයෙකුම ඊතා පිරිමැසුම් ලෙස සම්පත් භාවිත කරන්නේ නම් හිඟ සම්පත් පිළිබඳ ගැටලුව විසඳාගත හැකි වනු ඇත. නමුත් සම්පත් හිඟකම පිළිබඳ ගැටලුව විසඳාගත නොහැක. ඊට හේතු දෙකක් තියෙනවා. දෙකයි. එනම් සම්පත් සීමිතව පවතින තාක් උවමනා අසීමිතව පවතින තාක් සම්පත් සීමිතව පවතින තාක් උවමනා අසීමිතව පවතින තාක් සම්පත් හිඟකම් පිළිබඳ ගැටලුව විසඳාගත හැකි නොවේ. සම්පත් සීමිතව පවතින තාක් උවමනා අසීමිතව පවතින තාක් මේ සම්පත් හිඟකම කියන ගැටලුව විසඳන්න බැහැ. ඔබ තමයි උත්තරේ. හරිද? ඒ නිසා ළමයි හොඳට මතක තියාගන්න සම්පත් හිඟකම කියන ප්‍රශ්නය මොන විදියෙන් ඇහුවත් විසඳන්න බෑම තමයි. ඇයි විසඳන්න බැරි? දාන කරුණු දෙකක් තියෙනවා. එකක් මේ පැත්තට එකක් සම්පත් සීමිතයි, උවමනා අසීමිතයි. මේක විසඳන්න පුළුවන්ද? විසඳන්න බෑ. හරි. ඊළඟට අපි යනවා ආවස්තික පිරිවැය කියන මාතෘකාව. opportunity cost. අපි කලින් ආවස්තික පිරිවැය ගැන කතා කරානේ. හිඟ ආර්ථික භාණ්ඩ, ආර්ථික නොවන භාණ්ඩ, ඊට පස්සේ ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත්. ඉතින් ඒවයිදී ආර්ථික භාණ්ඩ, ආර්ථික නොවන භාණ්ඩ. ඉතින් මේවයිදී අපි කතා කරා ආවස්තික පිරිවැය කියන එක කතා කරා. ඉතින් අවස්තික පිරිවැය කතා කරානේ. දැන් ඕක මොකක්ද කියලා දන්නේ නැහැනේ. අපි බලමු මොකක්ද කියලා. තේරීමේ ප්‍රශ්නේ හටගන්නේ ඇත්තටම මේ හිඟකමයි විකල්ප ප්‍රයෝජන නිසා. හරි. ඊට පස්සේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ opportunity cost කරන පොඩි ළමයෙක් අද පින්තූරකුත් මම දාලා තියෙන උතන. ආවස්තික පිරිවැය කියලා කියන්නේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ ඇත්තම ගත්තොත් මම අර කිව්ව කලින් හිතන්න ඔයාට තියෙනවා, ඔයාගේ ළඟ තියෙනවා ඉඩමක් තියෙනවා. ඔයාට ඔකින් පුළුවන් නේද මේ ඉඩමෙන් මොනවද කරන්න පුළුවන්? ඉඩමක් තියෙනවා නම් මොනවද නොකරන්නද පුළුවන් නේද? ඉඩමක් තියෙනවා නම් අපිට ඔක පුළුවන් මොනවද කරන්නද? පාට තියෙනවා ඉඩමක් තියෙනවා. මේ ඉඩම අර තුලින් ඔයාලට පුළුවන් ඉඩම ඔයාලට පුළුවන් මොනවද? එකක් තමයි තේ වගා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටවුන් එකක් ඉක්තුවලා තියෙන රෙන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිවසක් හදන්න පුළුවන් නේද? නිවසක් ඉදි කරන්න පුළුවන්. එහෙම නැත්නම් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉඩම අපිට පුළුවන් මොනාරි ගොඩනැගිල්ලක් වෙනත් මොනාරි වෙනත් ගොඩනැගිල්ලක් ඉදි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක බ්ලොක් කරලා පර්චේස් වලට වෙනම කඩලා විකුණන්න පුළුවන්. ඒකට අපි ඕකෙන් මුලින්ම අපි අවශ්‍ය වෙන්නේ ගියක් ඕනේ අපිට ඉන්න. අපි මුලින්ම අපි මේක ගියක් හදා ගන්නවා. මේක තමයි අපි තෝරගන්නේ. මේ ඔක්කොටම කියනවා
මේ ඔක්කොටම කියනවා විකල්ප ප්‍රයෝජන කියලා. මේ ඔක්කොටම කියනවා විකල්ප ප්‍රයෝජන කියලා. ඒකෙන් අපි එකක් තෝරගත්තා. ඉතින් ඇත්තටම අපිට මේ තියෙන සීමිත සම්පත තමයි මේක. සීමිත සම්පත් තමයි මේ ඉඩම. අපි හිතමු ඉඩම තියෙන්නේ පර්චේස් 50යි කියලා. හරි. පර්චේස් 50යි තියෙන්නේ. එතකොට ඒක සීමිත ප්‍රමාණයක්. ඉතින් අපිට මේ පර්චේස් 50න් කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒක එකක් අපි කරනවා මුලින්ම අපි ගයක් හදා ගන්නවා. ඔක්කොටම කලින් ගයක් හදාගන්න. ඉතින් ඒක සමහර අයට ඒක වෙනස් වෙන්න පුළුවන්. ගේ නැතත් කමක් නැහැ. වගාවට දාන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෙන්ට් කරන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. වෙනව තියෙන ටික රෙන්ට් කරලා ඉවරලා අපි වෙනම කුලියට ගයක් අරගෙන ඉමු. එහෙම කියලා හිතන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නෑ ඒක. එහෙම ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඕන විදිහකින් තේරුම් ගන්න. එතකොට මම කියන දේ තේරුම් ගන්න. එතකොට විකල්ප ප්‍රයෝජන ගොඩක් තියෙනවා. සීමිත තියෙන්නේ අපි ගිගන් කැබැල්ල. විකල්ප ප්‍රයෝජන ගොඩක් තියෙනවා. එකෙන් එකක් තමයි අපි තෝරගන්නේ. එතකොට එකක් තෝරගන්න නිසා මොකද වෙන්නේ ළමයි? ඉතුරු ඔක්කොම ටික අතහරින්න වෙනවා. ඉතුරු ඔක්කොම ටික අතහරින්න වෙනවා. ඒ අතහරින එකේ වැදගත්ම දේ තමයි. වැදගත්ම දේ අපි හිතමු අපිට අනේ කමන්නේ මේක රෙන්ට් කරන්න තිබුණා කියලා. රෙන්ට් කරන්න ඕනේ. ඒකේ වැදගත්ම අවස්ථාව අපි ඒකට කියනවා ආවස්තික පිරිවැය කියලා. කැප කරන එකේ හොඳම විකල්ප අවස්ථාව තමයි ආවස්තික පිරිවැය. එහෙනම් ලියාගෙන ළමයි ආවස්තික පිරිවැය කියන්නේ මොකද්ද? සම්පතක කිසියම් සම්පතක විකල්ප ප්‍රයෝජන අතුරින් කිසියම් සම්පතක විකල්ප ප්‍රයෝජන අතුරින් එක් විකල්පයක් තෝරාගතහොත් ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකමයි. ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම. ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම. මේකටම කියනවා ළමයි ආවස්තික පිරිවැය කියලාත් කියනවා, මූර්ත පිරිවැය කියලාත් කියනවා, ආර්ථික පිරිවැය කියලාත් කියනවා නේද? දැන් උදාහරණයකට මම දාලා තියෙනවා භූමිය තුල කර්මාන්ත ශාලාවක් ඉදි කරන්න පුළුවන් නේද? ගොවිතැන් කරන්න පුළුවන්, ග්‍රවුන්ඩ් එකක් හදන්න පුළුවන් නේද? ඉතින් මේ ආවස්තික පිරිවැය ධනාගයක් ගන්න. ආවස්තික පිරිවැය ධන සංකල්පයක් වෙන්නේ ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් විතරයි. එතකොට තේරීම සම්බන්ධයෙන් ආවස්තික පිරිවැය වැදගත් වෙන කරුණු කිහිපයක් තියෙනවා. තේරීමක ආවස්තික පිරිවැය සම්බන්ධයෙන් වැදගත් වෙන කරුණු තුනක් තියෙනවා. එකක් තමයි ආවස්තික පිරිවැය කියන්නේ තමයි මේක මුදලින් මනින්න පුළුවන් සංකල්පයක් නෙවෙයි, මේක මූර්ත සංකල්පයක්. දැන් මෙතන ගත්තාම රෙන්ට් කරන්න පුළුවන් එක, නැත්නම් ගොඩනැගිල්ලක් හදන්න පුළුවන්, නිවසක් හදන්න පුළුවන්, ඒවා මූර්ත සංකල්ප. ඒතකොට ආවස්තික පිරිවැය කියන්නේ ළමයි ආත්මගත සංකල්පය. ඒ අදාළ පුද්ගලයාට විතරයි ඒක අදාළ වෙන්නේ. ආවස්තික පිරිවැයක් නිසා ළමයි බාහිර පිරිවැයක් ඇති වෙන්න පුළුවන්. දැන් මම මොන හරි දෙයක් දැන් මම රෙන්ට් කරන්න ගත්තට පස්සේ සමහරලාට බාහිර සමාජයට ඒක කොස්ට් එකක් වෙන්න පුළුවන්. ඒ පරිසර දූෂණයක් වෙලා එහෙම වෙන්න පුළුවන්. ඒතරම් බලමු ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන්න පුළුවන් අවස්ථා. ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන්න පුළුවන් අවස්ථා එකක් තමයි සීමිත කියන්නේ සම්පත් අසීමිතව තියෙනවා නම් ආවස්තික පිරිවැයක් තියෙනවද? නැහැ. අසීමිතව තියෙනවා නම් කියන්නේ වාතය වගේ තියෙනවා. අපිට ඕන තරම් හුස්ම ගන්න පුළුවන්. හිතේ හැටියට හුස්ම ගන්න පුළුවන්. නේ? ඒවයි ආවස්තික පිරිවැය බිඳුවයි. ඒ වගේම තමයි විකල්ප ප්‍රයෝජන නැති වුනහම. විකල්ප ප්‍රයෝජන නැති ළමයි මොනවද? උදාහරණයක් ගත්තොත් දැන් දුම්රිය රේල් පාරක් ගත්තාම ඒක විකල්ප ප්‍රයෝජන එකයි තියෙන්නේ. කෝච්චි යන්න විතරයි ඒක පුළුවන්. ඊට පස්සේ කුඹුරක් වගේ ගත්තාම අපිට වීවකාවට විතරයි යොදා ගන්න පුළුවන්. උදාහරණ ලියා ගන්න එතනට. තව හුම්මානය ගත්තාම අපිට සංචාරක ආකර්ෂණයක් විතරයි එතන තියෙන්නේ. හරි. ඊට පස්සේ මිනි පෙට්ටියක් වගේ ගත්තාම අපිට ඒක බොඩි එකක් විතරයි දාන්න පුළුවන්. සාමාන්‍ය අපි නිදා ගන්න වගේ එහෙම පාවිච්චි කරන්නේ නැහැ.
ඒ වගේ ඒවා විකල්ප ප්‍රයෝජන ආර්ථික භාණ්ඩ. හැබැයි විකල්ප ප්‍රයෝජන එකයි තියෙන්නේ. one and only. අනිත් එක තමයි ආවස්තික ක්‍රියාවේ ශූන්‍ය වෙන අවස්ථාවක් තමයි සේවා වියුක්තියක් තියෙනකොට. අපි කියන්නේ පොදු සේවා වියුක්තියක් තියෙනකොටත් ආවස්තික ක්‍රියාවේ බිඳුවක් තියෙනවා. සේවා වියුක්තියක් තියෙනකොටත් ආවස්තික ක්‍රියාවේ බිඳුවක් වෙන්නේ. ඒවැ ආවස්තික ක්‍රියාව නැහැ. ඒ සේවා වියුක්තියක් කියන්නේ ළමයි අපි උදාහරණයක් විදිහට හිතමු. ඒ සේවා වියුක්තියක් කියන්නේ රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්නවා. හැබැයි හම්බ වෙලා නැහැ තාම. උදාහරණයක් විදිහට ඔයාලා A level කරලා ගෙදරට වෙලා ඉන්නවා. තාම ජොබ් එකක් ආවේ නැහැ. එතකොට ජොබ් එකක් එන්නේ නැතුව ගෙදරට වෙලා ඉඳලා ජොබ් එකක් හම්බුණාට පස්සේ මොකද කරන්නේ? ජොබ් එකට යනවා. එතකොට ගෙදරට වෙලා නිකන් ඉඳලා ජොබ් එකකට යනකොට අවස්ථා ඉදිරියක් තියෙනවද නැහැ? කැපකිරීමක් නැහැ. විවේක කාලේ විතරයි කැප කරලා තියෙන්නේ. ඉතින් විවේකය කියන්නේ අවස්ථා ඉදිරියක් නෙවෙයි. හැබැයි වෙන මොන හරි කර ඉඳලා ජොබ් එකට ගියා නම් එතන අවස්ථා ඉදිරියක් තියෙනවා. ඒත් අවස්ථා ඉදිරිය ශූන්‍ය වෙනවා සේවා වියුක්තිය කියන්නේ. එහෙනම් ළමයි අපි අද වැදගත් කාරණා ටිකක් කතා කරා. සම්පත් මුලින්ම ඉඳලා මුල් කාරණා ටික අපි කතා කරා. ඒ කියන්නේ මුල් පාඩමේ කියන්නේ අපි මුලින් කරපු කොටස් ටික ගැන නේද? මුල්ම කොටස් ටික ගැන අපි කතා කරා. අපි මොනවද ආර්ථික විද්‍යාව හැඳින්වීමේ ඉඳලා මුලින්ම අපි කතා කරා ආර්ථික භාණ්ඩාර්ථික ආර්ථික සම්පත් වුණා අවශ්‍යතා. ඒ ටික අපි කතා කරලා ඊට පස්සේ අපි අද අලුතින් කතා කරා හිඟකම ගැන. හිඟකම විසඳන්න බැරි ප්‍රශ්නයක්. හිඟකම ආර්ථික වර්ධනය ඇතුණා කියලා විසඳන්න බෑ. සම්පත්තිතා ආරක්ෂක විපසිත බාධා කරා කියලා විසඳන්න බෑ. මොන දේ වුණත් හිඟකම විසඳන්න බෑ. හැබැයි හිඟකම සම්බන්ධයෙන් මේ අවුරුද්දේ 2020 ප්‍රශ්නයක් ආතුන හිඟකම යන කුමක්ද කියලා. ඒතර හිඟකම නිර්වචනය කරන්න ඕන කොහොමද? කිසියම් සමාජයක් සතු සීමිත සම්පත් වලට සාපේක්ෂ වුණාවන් අසීමිත වීම. ඒතර වචන තුනයි. සම්පත් සීමිතයි, සාපේක්ෂයි, වමනා අසීමිතයි. ඔය වචන තුන අනිවාර්යෙන් තියෙනවා හිඟකම නිර්වචනය කරද්දී. ඒතකොට හිඟකම ගැන අපි කතා කරා. ඊට පස්සේ ආවස්තික පිරිවැය ගැන කතා කරා. කිසියම් තේරීමක මේ බලන්න ආවස්තික පිරිවැය මෙතනින් නිර්වචනය කරන්න පුළුවන්. කොහොමද ආවස්තික පිරිවැය නිර්වචනය කරන්න මෙතනින්ම? කිසියම් තේරීමක දැන් විකල්ප ප්‍රයෝජන ගොඩක් තියෙනවානේ. කිසියම් තේරීමකදී කැපක මේ විකල්ප ප්‍රයෝජන ටික අපි කැප කරනවා. ඒ කියන්නේ විකල්ප ප්‍රයෝජන ගොඩක් තියෙනවා. මෙතන විකල්ප ප්‍රයෝජන 6ක් තියෙනවා. එකෙන් එකක් තෝරගන්න ඉතුරු විකල්ප අවස්ථා කැප කරනවා. එතකොට කිසියම් තේරීමකදී හරිද? කිසියම් තේරීමකදී කැප කරන හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම. කිසියම් තේරීමක කැප කරන හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම ආවස්තික ක්‍රියාවක් තියෙන්නේ ළමයි ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් පමණයි. ආවස්තික ක්‍රියාවක් තියෙන්නේ ඔලියා ගන්න වැදගත් ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් පමණයි. ආර්ථික නොවන භාණ්ඩ සම්බන්ධයෙන් ආවස්තික ක්‍රියාව ශූන්‍යයි. ආවස්තික ක්‍රියාව ශූන්‍ය වෙන්න පුළුවන් අවස්ථා තුනක් ගැන කතා කරා. මොනවද අවස්ථා තුන? ස්වභාවික සම්පත් ප්‍රයෝජනට ගන්නකොට, ඒ කියන්නේ නොමිල සම්පත් ප්‍රයෝජනට ගන්නකොට අවස්තික ක්‍රියාව බිඳුවයි. වාතය, ජලය, හිමිවැලි ප්‍රයෝජනට ගන්නකොට අවස්තික ක්‍රියාව බිඳුවයි. උදාහරණයක් විදිහට එක පළවෙනි කාරණා. දෙක විකල්ප ප්‍රයෝජන නැත්නම් අවස්තික ක්‍රියාව බිඳුවයි. විකල්ප ප්‍රයෝජන නැත්නම් අවස්තික ක්‍රියාව බිඳුවයි. තුන්වෙනි එක පොදු සේවා වියුක්තියක් තියෙනකොට අවස්තික ක්‍රියාව බිඳුවයි. උදාහරණයක් ගත්තොත් රැකියාව විරහිතව ඉඳලා කියන්නේ මොනවාද සේවා වියුක්තව ඉඳපු කෙනෙක් රැකියාවකට යනකොට එතන කැප කරන්නේ විවේක කාලය. විවේක කාලය කියන අවස්ථික ක්‍රියාවක් නෙවෙයි. විවේක කාලය කියන අවස්ථික ක්‍රියාවක් නෑ. අනිත් එක තමයි දෙවෙනි එක කිව්වේ මොකද්ද? විකල්ප ප්‍රයෝජන නැත්නම්. විකල්ප ප්‍රයෝජන නැත්නම් කියලා කියන්නේ එක විකල්ප අවස්ථාවක් විතරයි තියෙන අවස්ථික ක්‍රියාව ශූන්‍ය. උදාහරණ තමයි උම්මානය මිනි පෙට්ටියක් ඊට පස්සේ දුම්රිය උම්මන් මාර්ගයක් වෙසේ කුඹුරා ඒ වගේ ඒවා තාම එක විකල්ප ප්‍රයෝජනයක් විතරයි තියෙන්නේ. ඔය ටික තමයි අපි කතා කරේ. අපි ඊළඟ දවසේ කතා කරනවා ළමයි තා වැදගත් මාතෘකාවක් මොකද්ද? මූලික ආර්ථික ප්‍රශ්න. මූලික ආර්ථික ප්‍රශ්න කියන කොටස අපි හම්බෙමු. එහෙනම් සුබ දවසක්. ඔයාලට තියෙන ප්‍රශ්න තියෙනවා නම් අපිට අර ටෙලිග්‍රෑම් ඇප් එකට
මැසේජ් කරන්න පුළුවන් WhatsApp එකට මැසේජ් කරන්න පුළුවන් එහෙම නැත්නම් මට කියන්න මම ඔයාලට පෞද්ගලිකව ඔන්ලයින් ක්‍රමයට සාකච්ඡා කරනවා ඔයාලට තියෙන වෙන වෙනම ගැටලු Zoom එකෙන් පුළුවන් වෙන වෙනම කතා කරන්න ඒ තියෙන ප්‍රශ්න දාන්න ඊට පස්සේ මේ කොටස් ටික හොඳට බලා ගන්න මේවෙන් මම ඊට පස්සේ ප්‍රශ්න දානවා මීට අදාළ ෂෝට් නෝට්ස් එහෙම මතක තියාගන්න කෙටියෙන් හැම කරුණක්ම එනම් ජය වේවා සුබ දවසක් ආයුබෝවන්